පිංගතුනි බණ ඇසීම කියන්නේ ධර්මය අවබෝධ කරගන්න මාර්ගයක්. නිවන් දොරටුවක්. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ කොටස් 6 බැගින් වදාළ කොටසේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නිවන් අවබෝධයට තියෙන ක්‍රම 6ක්. දැන් අපි එකපාරට අහලා තියෙන භාවනාම කරන්න ඕන නිවන් දකින්න කියලා. භාවනාවෙම විතරයි නිවන් දකින්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයේ විමුක්තියටපත් වෙන ක්‍රම 6ක් දේශනා කරනවා මේ දේශනාවේ. පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ බණ ඇසීමත් නිවන් දොරටුවක්. හොඳ අවධානයකින් දේශනාවක් ශ්‍රවණය කිරීම තුලත් බුදුරජාණන් වහන්සේ පෙන ඕහිත සෝතෝ ධම්මං සුනාති. බණ අහනකොට තමන්ගේ මුළු අවධානයම දේශනාවට යොමු කරලා බණ අහනවා නම් දේශනාව තුළ නීවරණ යටපත් වෙලා ධර්මාවබෝධයට හිත එකඟ වෙනවා කිය. සසරේ පින වැඩිච්ච කෙනෙක් නම් ධර්මාවබෝධයට පාරමී පිරීලා නම් ඉන්ද්‍රිය වැඩිලා නම් දේශනාව තුලත් දේශනාවක් අවසන් වෙනකොට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එවැනි පුද්ගලයෝ උග්ගටි තඤ්ඤු විපටි තඤ්ඤු කියලා ධර්මයේ හඳුන්වනවා. උග්ගටි තඤ්ඤ කියන කෙනා උපරිම ඉන්ද්‍රිය වැඩිච්ච කෙනෙක්. සසර බොහෝ කාලයක් ධර්මාවබෝධය අරමුණු කරගෙන පාරමී පුරාගත්ත කෙනෙක්. එහෙම කෙනෙකුට ලොකු දේශනාවක් අවශ්‍යත් නැහැ. එක ගාථාවකුත් ඇති. දැන් බලන්න උපතිස්ස කියන තරුණයා සාරිපුත්ත හාමුදුරන්ගේ ගිහි නමනේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතු තථාගතෝ ආහ කියන ගාථාවේ පද දෙක ඇහෙනකොටම සෝවාන් වුණා. ඒ සසර ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරලා ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන ඇවිල්ලා තමන්ගේ ඉන්ද්‍රිය වැඩිච්ච නිසා ගාථාවේ පද දෙකක් ඇහෙනකොට සෝවාන් වුණා. මේ ගාථාවම මතක තියාගෙන ගිහිලා කෝලිතට තමන්ගේ මිත්‍රයාට කියනකොට ඔහු ඒ ගාථාවම අහලා ඉවර වෙනකොට කෝලිතත් සෝවාන් වුණා. එතකොට ඒ වගේ බුද්ධ ශාසනය තුල කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න ඉන්ද්‍රිය වැඩිච්ච පින්වන්තයි ඉන්නවා. ඒ ඇයිට කියන උග්ගටි තඤ්ඤෝ. ඒ වගේම දීර්ඝ වශයෙන් දේශනාවක් විස්තර විභාග කරමින් දීර්ඝ ධර්ම දේශනාවක් අහගෙන ඉඳලා ඒ දේශනාව තුල හිත වැඩිලා දේශනාව තුලදීම ධර්මය අවබෝධ කරගන්න අය ඉන්නවා. එවැනි අයට කියනවා විපටිතඤ්ඤ. එතකොට මේ පුද්ගලයෝ ධර්මාවබෝධය ලබන්නේ බණ අහනකොට ධර්මයේ ඇසීමෙන් ධර්මාවබෝධය ලබන අය ඉන්නවා. ඊළඟට බණ ඇසීම වගේම ධර්මය දේශනා කිරීමත් නිවන් දොරටුවක් කියලා. බණ කීමත් ධර්මය අවබෝධ කරගන්න මාර්ගයක්. ඔබ අහලා ඇතිනේ මලියදේව මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේ ලංකාවේ හිටපු බොහෝම ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නම. මලියදේව මහරහතන් වහන්සේ කෑගල්ලි තමයි උපංගම. වට්ටාරම තමයි පැවිදි වෙලා තියෙන්නේ. උන්වහන්සේ පොයේ දවසක තුන්යම් රාත්‍රියක් එළි වෙනකම්ම ගැඹුරු ධර්මයක් දායකයන්ට දේශනා කරා. මේ චතුරාර්ය සත්‍ය ඇතුළත් ගැඹුරු දේශනාවක් දේශනා කරනකොට ඒ බණ කියනකොට ධර්මාසනයේදීම හිත එකඟ වුණා. බණ කියාගෙන යනකොටම හිත කෙලෙසුන්ගෙන් මිදිලා ධර්මාසනයේම රහත් වුණා. මලියදේව මහරහතන් වහන්සේ කියන්නේ බණ කියද්දී ධර්මාසනයේ රහත් වෙච්ච රහතන් වහන්සේ නම. එතකොට ධර්මයේ ඇසීමත් නිවන් දොරටුවක්. ධර්ම දේශනා කිරීමත් නිවන් දොරටුවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම සම්මර්ෂණය. ධර්මය අවබෝධ කරගන්න මගක් කියනවා. ඒ කියන්නේ නුවණින් හිතීම, ධර්මයේ විමසීම, යෝනිසෝ මනසිකාරය යෙදීම. නිතර අපි ධර්මයේ නුවණින් විමසනවා නම් අවබෝධයට නැඹුරු වෙන ආකාරයට මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ඊළඟට ආයතන 6 ඒ තුල හටගන්න පංච උපාදානස්කන්ධය අපි නිතර විමස බලන්න පුරුදු වෙනවා නම් ඒ ධර්මයේ විමසීම තුලත් ධර්මාවබෝධය ලබනවා. අන්න ධර්ම සම්මර්ෂණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම සාකච්ඡාවත් නිවන් දොරටුවක්. ගැඹුරු ධර්ම කොටස් නුවණින් විමසමින් සාකච්ඡා කරනකොටත් ධර්මාවබෝධය ලබන්න පුළුවන්. ඊළඟට ධර්මයේ සජ්ජායනා කරමින් නුවණින් විමසනවා. ගැඹුරු ධර්මයක් හඬ නගා සජ්ජායනා කරන ගමන් විමසනවා. ඒ තුලත් ධර්මාවබෝධය ලබන්න පුළුවන්. 6 වෙනි එක තමයි භාවනාවත් නිවන් දොරටුවක්.
එතකොට භාවනාව වගේම ධර්මයේ ඇසීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, ධර්මයේ සම්මර්ෂණයේ නුවණින් විමසීම, ධර්මයේ සජ්ජායනා කිරීම, භාවනාව මේ සියල්ල ධර්මාවබෝධයේ ලබන ක්‍රම. අන්න ඒ නිසා පින්වතුනි ධර්මයක් ශ්‍රවණය කරනකොට හොඳට අවධානයෙන් දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. ඊළඟට මේ ධර්මයේ විමසීම කොයි තරම් වටිනා දෙයක්ද? මම ඔබට ඒක කාරණයක් කියන්නම්. මගේ මේ ඔය කොළඹ භාවනා වැඩසටහනක් තියෙනවා හැම මාසයකම පළවෙනි ඉරිදාට. මේ කොළඹ බෞද්ධ ආලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාව. දැන් කාලයක් අවුරුදු 5ක් තිස්සේ දිගට කරගෙන එනවා. මේ වැඩසටහනට ආව අම්මෙකුයි පුතෙකුයි මුල් කාලේ ඉඳන්ම කාලයක් තිස්සේ දිගටම ආව දෙන්නේ. ඉතින් අපේ පින්කම් වලටත් උදව් උපකාර කරනවා. දිගට වැඩසටහන් වලට එනවා. ඉතින් පහුගිය අවුරුද්දේ ඒ පුතා ඇවිල්ලා කිව්වා අනේ බලන්න හාමුදුරනේ අම්මට පිළිකාවක් හැදිලා කියලා. ඉතින් මොනවා හරි පෙර අකුසල් නිසා මේ කයක් පරිහරණය කරනකොට හැදෙන ලෙඩ. තියෙත් ඒ අම්මා කොච්චර අමාරු වුණත් වැඩසටහනට අසනීප තිබුණත් එනවා. ඉතින් බණ අහගෙන එනවා. ඉතින් ගිය මාසේ මේ පුතා ඇවිල්ලා කිව්වා අනේ හාමුදුරනේ අම්මා ගිය මාසේ නැති වුණායි කියලා මේ පුතා කියනවා අනේ හාමුදුරනේ ඉතින් අම්මා නිසා එකම පුතයි තව දුවෙක් ඉන්නවා එච්චරයි. අම්මා නිසා දුකක් තියෙනවා කිව්වා. අනේ මේ අම්මනේ කියලා අම්මා නිසා දුකක් තියෙනවා. හැබැයි හාමුදුරනේ අම්මා මැරිච්ච ආකාරය ගැන නම් මං සතුටෙන් කිව්වයි. ඒ පුතා කියනවා අනේ හාමුදුරනේ අම්මා නැති වෙන අන්තිම සති දෙකෙත් මම නිමාඩු දාලා ළඟම හිටියා කියලා. ඉඳලා ඒ අහපු කියවපු විමසපු ධර්මයේම අම්මට නිතර නිතර අනිත්‍ය ගැනමයි කියව මෙනෙහි කරේ. බලන්න මේ පුතා ළඟ ඉඳගෙන අර අම්මා ළඟට වෙලා ඉඳගෙන නිතර ඒ අම්මගෙන් අහනවා අම්මේ හොඳට විමසලා මට කියන්න කියලා. ඔය ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. එතකොට අර අම්මා විමසලා කියන පුතේ අනිත්‍යයි කියලා. එහෙමනම් අම්මා හොඳට විමසලා කියන්න කියනලු මේ ඇහැ සැපද දුකද කියලා. දුකයි කියපුවාම එතකොට මේ පුතා කියනවා නෑ නෑ අම්මේ ඔහොම නෙමෙයි. අම්මා විමසන්න. එකපාරට උත්තර දෙන්න එපා. අම්මා හොඳට විමසලා බලලා මට කියන්න කියන මේක නිට්ටයද අනිත්‍යද? සැපයිද දුකයිද? ඒකට අර අම්මා විමසනවා. ඇයි බණ අහපු කෙනෙක් පුරුදු කරපු කෙනෙක්. විමසලා කියන පුතේ දුකයි කියලා. එතකොට අම්මා හිතන්නේ මේක මම මගේ කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? මේක අනාත්මයිද කියලා අහනවා. පුතේ මේක අනාත්මයි මේක නැති වෙලා යන දෙයක් අනුන්ගෙන් ගත්ත දෙයක් වගේ. මේක නැසී වෙනසී යන දෙයක්. අන්න ධර්මයේ මතක් වෙනවා තමන් පුරුදු කරපු ධර්මය. ඊළඟට අර දරුවා ළඟ ඉඳගෙන කන, නාසය, දිව, කය, මනස ආයතන 6 ගැන. ඒ පුතා කියනවා හාමුදුරනේ මං ළඟ ඉඳගෙනම ඇහුවේ දැන් බලන්න අම්මා මෙච්චර දුකක් විඳිනවා. පිළිකාවක් කියන්නේ ඉතින් විඳවන දෙයක්. ඉතින් මේ වේදනාව විඳිනකොට ඒ ළමයා ගිහින් අහන්නේ හැම වෙලෙම දැන් බලන්න අම්මා මේ තරම් වේදනාවක් විඳින්නේ. මේ කය නිට්ටයද අනිත්‍යද? හොඳට විමසලා කියන පුතේ අනිත්‍යයි කියලා. එතකොට බලන්න අම්මට මේ දුක හටගන්නේ මේ වේදනාව විඳින්නෙම කය තුලින් මේ අනිත්‍ය දේ තුලින් සැපක්ද දුකක්ද හටගන්නේ දුකයි කියලා. එතකොට අම්මට මේ කය මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා අම්මට ඕන විදිහට තියාගන්න පුළුවන් ද අහනවා. නෑ පුතේ අනාත්මයි කියනවා. ඒ දරුවා කියනවා හාමුදුරනේ මං අන්තිම සති දෙකේම ওই ටිකමයි කිව සිහි කරේ. ඉතින් ධර්මයේ හැම වෙලාවෙම මේක අනිත්‍යයි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි ආයතන 6 අනිත්‍යයි ඒ විදිහටම විමසුවා කිය. බුදු ගුණ සිහි කරා කිය. එහෙම ඉඳලා අනේ බලන්න හාමුදුරනේ අම්මගේ වාසනාව අම්මා පණ යන කොටත් අත් දෙක එකතු කරලා වැඳගෙන අනිත්‍යයි අනිත්‍යයි කී ඉඳලම තමයි කිය බෙල්ල කඩාගෙන වැටුනේ. බලන්න වාසනාව. මේ පුතා කියනවා අනේ හාමුදුරනේ ඉතින් අම්මා නිසා දුකක් ඇති වුණාට අම්මා නම් ඒ කාන්තේම සුගතියම තමයි. ධර්මාවබෝධයක් ලබාගෙනම දිව්‍ය ලෝකෙ ඉපදුනාදෝ කියලා සැකීකුත් හිතෙනවා කියලා. බුදුහාමුදුරුවෝ හිටියනම් ඕක දැනගන්න තිබ්බා. අන්න බලන්න. ධර්මය අවබෝධ කරගන්න කෙනා එතකොට තමන්ගේ පුතා මරණාසන්න මොහොතේ අර අම්මාට කල්යාණ මිත්‍රයෙක් වුණා. සුගතිය කියන්න ධර්මය අවබෝධ කරගන්න මාර්ගය මතු කරලා දුන්නා. අන්නේ නිසා පින්වතුනි අපේ ජීවිතය තුළ අපි නිතර ගැඹුරු ධර්මයක් විමසන්න සිහි කරන්න පුරුදු වෙන්න. එහෙම පුරුදු වෙනකොට තමයි අපේ ජීවිතේ ධර්මයේ මතක් වෙන්නේ මතුවෙන්නේ. එහෙම නැතුව මැරෙන්න වැටෙනකන් ඉඳලා මරණ මංචකේ ධර්මය අහන්න ගියාට වැඩක් නැහැ. ඒ වෙලාවේ හිත පිහිටන්නේ නැහැ.
ජීවත් වෙලා ඉන්නකම් බණ අහපු නැති කෙනෙක්. ජීවත් වෙලා ඉන්න කාලෙම ධර්මයක් අහලා පුරුද්දක් නැහැ. ධර්මයේ දන්නේ සද්ධාාවක් නැහැ. ගුණ ධර්මයක් වඩලා නැහැ. එවැනි කෙනෙකුට මරණ මංචකයේ ගිහිලා බණ කියන්න ගියාම බණ කියන කෙනාටත් එක බැලලා පන්නනවා. ඇයි? ධර්මයේ ඇහෙනකොට තව තවත් බය හිතෙනවා. ජීවිතේට අනිත්‍ය සිහි කරපු නැති, මරණය ගැන සිහි කරලා නැති, මරණය ගැන විමසපු නැති කෙනා. අන්න ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ පුරුදු කරගන්න දක්ෂ වෙන්න. ඊළඟ දේ තමයි මරණ මංචකේ මරණාසන්න මොහොත වෙනකොටම බොහෝ වෙලාවට කෙනෙක් උපදින තැන ගති නිමිති වලින් පෙන්눔 කරනවා. බුද්ධ දේශනාවෙම තියෙනවා. මරණාසන්න කාලේ ඊළඟ උපත ගැන නිමිති පහළ වෙනවා කියන ඒවට කියන්නේ ගති නිමිති කියලා. එතකොට ඔය ධර්මයේ සඳහන් වෙනවා දැන් අපි මෙහි පින් කරනකොට ඒ පිනට අනුව අපිට දිව්‍ය විමාන මැවෙනවා. මැරෙන්න ඕනේ නැහැ, මැරෙන්න කලින් මැවෙනවා. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ බරණැස හිටපු නන්දිය කියන සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ශාලාවක් හදලා සංඝ සතු කරලා පූජා කරා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට ශාලාවක් කරලා පූජා කරන දවසේ නන්දිය සිටුවරයා වෙනුවෙන් තව්තිසා දෙව්ලොව යොදුන් 12ක් විශාල දිව්‍ය මාලිගාවක් මැවුණා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර අහගෙන යනකොට මේ විශාල දිව්‍ය මාලිගාව දැක්කා. දැකලා මුගලන් හාමුදුරුවෝ අහනවා මේ දෙවිවරුනි මේ තරම් සැප සහිත මාලිගාවක්, මේ තරම් ලස්සන දිව්‍ය විමානයක් කා වෙනුවෙන්ද මැවුනේ, කෝ ඒ දෙවියන් කියලා ඇහුවා. එතකොට අනිත් දෙවිවරු ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔය විමානේ මැවිලා තියෙන්නේ බරණැස නන්දිය සිටුවරයා වෙනුවෙන් කියනවා. තාම නන්දිය සිටුවරයා manuss ලෝකේ පින් කරනවා. එතකොට දෙවියන් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ manuss ලෝකෙට ගියාම නන්දිය සිටුවරයා මුණ ගැහුනොත් කියන්න කියනවා අන්න ඔබ කරපු පින වෙනුවෙන් දිව්‍ය ලෝකයේ 12 යොදුනක් විශාල මාලිගාවක් මැවිලා තියෙනවා. ඒ නිසා ඉක්මනට පින් කරගෙන දෙවියන් අතරට එන්න මෙහි විමානේ මැවිලා තියෙන්නේ කියලා පණවිඩේ ගියාම කියන්න කියනවා. එතකොට අපිට පේනවා අපි පින් කරනකොට අපේ පින බලවත් වෙනකොට අපිට සුගතිය යන කෙනාට එහෙ විමාන මැවෙනවා. අකුසල් කරන කෙනාටත් අපායේ ඊට කලින්ම සකස් වෙනවා. ඒ නිසා මරණාසන්න කාලේ ධර්මයේ පෙන්නනවා ගති නිමිති පහළන. ඔබ අහලා ඇතිනේ ওই චුන්ද සූකරික ගැන දේශනාවේ තියෙනවනේ. ජේතවනාරාමයේ අසලම හිටියා ඌර මරණ මිනිස්සෙක්. මරණාසන්න කාලේ දැන් අන්තිම දවස්වල මහා හයියෙන් කෑ ගහන ඌරෙක් කෑ ගහන විදිහටම කෑ ගහනවා. ආනන්ද හාමුදුරුවෝ මේක අහගෙන ඉඳලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අදත් ඌර ගොඩාක් මරනවා ඇති කීවා ගෙනහල්ලා. බුදුරජාන් වහන්සේ වදාලා නෑ ආනන්ද ඔය ඌර මරනව නෙමෙයි කීවා. ඌර මරපුනකොට ඌර කෑ ගහපු විදිහටම ඔය කෑ ගහන්නේ මේ මරණාසන්න වෙලා තමයි කීවා ඔය චුන්දසූකරිකයි කිය ඔය කෑ ගහන්නේ. ඔය පණ යන්න පෙර නිමිති පහළ වෙනවා කිව්ව ඊළඟ උපත ගැන. එතකොට මරණාසන්න කාලේ ඌරෙක් වගේම කෑ ගහලා අර ඌර මරනකොට කෑ ගහන විදිහටම කෑ ගහලා පණ ගියා කියලා. එතකොට බුද්ධ දේශනාවල පෙන්නනවා දැන් ওই ධනංජානි කියලා සිටුවරයෙක් ගැන තියෙනවා ඉන්නකම් අකුසල් කර කර හිටපු පව්කාරයෙක්. මජ්ක්‍ධිම නිකායේ ධනංජානි සූත්‍රයේ තියෙන. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට සමහර දවස්වලට දානි ටිකක් එහෙම දීලා තියෙනවා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ මුණ ගැහුණාම කියනවා ධනංජානි ඔය ජීවිතේ ගත කරන්න එපා. ඔබ මරණින් මත්තේ අපායට වැටෙයි. ඔබ අකුසල් කරන්න එපා. ඔබ සිල් රකින්න, ගුණධර්ම පුරන්න, ධර්මයේ පිහිටන්න කියලා. එතකොට මේ ධනංජානි කියනවා ස්වාමීනි ඉතින් ඔබ වහන්සේ නම් කියයි. අපිට අමුදරුවෝ ඉන්නවා, අපිට දෙමව්පියන්ට සලකන්න තියෙනවා, ඥාති සංග්‍රහ තියෙනවා, අපිට සේවකයෝ ඉන්නවා, දැසිදස්සෝ කම්කරුවෝ ඉන්නවා. අපි හොඳින් හරි නරකින් හරි අපිට ඕනේ සල්ලි තමයි කියනවා. අද ඉන්න ಜಾති අය වගේම තමයි තින්නේ. ඒ විදිහටම කියන එක තියෙනවා මේ දේශනාවේ. ඔබ වහන්සේ නම් කියයි අපිට කොහෙන් හරි සල්ලි තමයි කියන ඕනේ. ඉතින් ඔහොම ඉඳලා සාරිපුත්ත හාමුදුරුවෝ මේ නගරයෙන් වෙනත් දිහාවකට චාරිකාවේ වැඩියා. එහෙම වැඩම කරලා බොහෝ කාලයකට පස්සේ අවුරුදු ගානකට පස්සේ ආයෙමත් සාරිපුත්ත හාමුදුරුවෝ මේ නගරයට ඇවිල්ලා විමසලා බැලුවා මේ යනකොට ඉතින් හිතවත් අය මුණ ගැහුණාම අහනවා කොහොමද අර ධනංජානි දැන් සනීපෙන් ඉන්නවද හොඳින් ඉන්නවද කියලා ඇහුවා. අහන නගරේ මිනිස්සු කියන්න ගත්තා අපේ ස්වාමීනි ওই මිනිහා ගැන නම් කතා කරන්න එපා.
අන්න අර රජ්ජුරුව එක්ක එකතු වෙලා පුළුවන් තරම් අකුසල් කර කර පව්කම් කර කර දුරාචාරයේදී ඉන්නවා. පුළුවන් තරම් වැරදි වැඩමයි කිව කරන්නේ. එතකොට මේ රජ්ජුරුවන්ගේ වැරදි වැඩවලට උදව් උපකාර කරපු කෙනෙක් ඒ කාලේ. ඉතින් ඔහොම ඉඳලා මරණාසන්න වෙලාවේ මේ ධනංජානි බමුණටත් ආරංචි වුණා සාරිපුත්ත හාමුදුරුවෝ ආයිමත් මේ නගරයට ඇවිල්ලා. ධනංජානි මරණාසන්න වෙනකොට නිමිති පහළ වෙන්න පටන් ගත්තා. ධනංජානිට දැනෙනවා තමන්ගේ ඔළුව වටේට කෙනෙක් කඹයකින් වෙලලා හිර කරනවා වගේ තේරෙනවා. හිස්මුදුන උල් පිහියකින් පලනවා වගේ තේරෙනවා. ගිනි අඟුරු වලකට උස්සගෙන ගිහිල්ලා 4 දෙනෙක් දාලා ඇඟම පුච්චනවා දැවෙනවා වගේ තේරෙනවා. මස් කපන පිහි වලින් බඩ තීරු තීරු කපනවා වගේ වේදනාවක් මතුවේ. ඉක්මනට කතා කරලා කිව්වා සේවකයෙකුට අනේ ඔබ සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්න තැනක් හොයාගෙන යන්නේ කිව්වා. ගිහිල්ලා උන්වහන්සේට වැඳලා කියන්න මේ වන්දනා කරන්නේ ධනංජානි වෙනුවෙන් කියලා ඔබ මගේ වචනයෙන් වඳින්න කිව්වා. ගිහිල්ලා අනේ මාව බලන්න එන්නේ කියලා සාරිපුත්ත හාමුදුරන්ට කියලා පුළුවන් නම් එක්කන් එන්න කිව්වා. මට පිහිට වෙන්න කිව්වා. අර සේවකයා දුවගෙන ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා කියනවා අනේ ස්වාමීනි මේ වන්දනා කරන්නේ ධනංජානි සිටුවරයා වෙනුවෙන් මම මේ වඳින්න කිව්වා. සිටුවරයාට බොහොම අසාධ්‍යයි අමාරුයි ඔබ වහන්සේව බලන්න ඕන කියලා එක්කන් එන්න කිව්වා. සාරිපුත්ත හාමුදුරුවෝ හොඳයි මං හවසට එන්නම් කියලා එදා පිණ්ඩපාත ගිහිල්ලා හවස් වරුවේ ධනංජානිගේ නිවසට වැඩම කරා. ආසනයක් පනවලා දුන්නා එනකොට වේදනාවෙන් ඉන්නවා. සාරිපුත්ත හාමුදුරුවෝ ළඟ වාඩි වෙලා ඇහුවා කච්චිතේ කමනියන් ඔබට ඉවසන්න පුළුවන්. කච්චි ආපනියන් ඔබට දරා ගන්න පුළුවන්. කච්චි දුක්ඛා වේදනානෝ අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති මේ දුක් වේදනා ඔබට අඩු වෙනවද වැඩි වෙනවද? දැන් අපිට ලෙඩෙක් බලන්න ගියාම ওই ටික නේද අහන්නේ. කොහොමද සනීපද දැන් අඩුයිද? වෛද්‍යවරු මොකද කීවේ? ඒකනේ අපිත් අහන්නේ නේ. ඒ වගේම සාරිපුත්ත හාමුදුරුවෝ විමසුවා. එහෙම විමසනකොට මේ බමුණා කියනවා අනේ ස්වාමීනි මගේ ඔළුව වටේට කෙනෙක් කඹයක් වෙලලා කිටි කිටි කාලා හිර කරනවා වගේ. අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලෙන් මතුවෙනවා කිය උඩට. තියුණු මස් කපන පිහියකින් බඩවැල් තීරු තීරු කපනවා වගේ කුසගින්න ඇතුලෙන් වේදනාවක් කුස ඇතුලෙන් දැනෙනවා. බඩවැල් වලින් වේදනාවක් මතුවේ. හිස් මුදුන උල් පිහියකින් පලනවා වගේ කිය ඔළුව. 4 දෙනෙක් මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කියනවා. Tamanට දැනිච්ච වේදනාව උපමා 4කින් කියන. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ දැනගත්ත දැන් නම් ඉතින් ඉන්නකම් පව්කම් කර කර ඉඳලා ඔය නම් අපායේ නිමිතිම තමයි මේ පහළ වෙන්නේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියන ධනංජානි දැන් ඔබ හොඳට මෙන්න මේ විදිහට හිත හදාගෙන විමසන්න කිව්වා. මේ විදිහට හිත පිහිටවන්න. නිරේ කියන්නේ මහා දුක් සහිත තැනක්. නිරේ කියන්නේ මහා දුකක් තියෙන තැනක් කියලා ආදීනව හිතලා අනේ මට ඊට වඩා තිරිසන් ලෝකේ උපදින්න තියෙනවා නම් ඊට වඩා හොඳයි කියලා තිරිසන් අපායේ හිත පිහිටවන්න කිව්වා. ඇයි අපාය යන්න නිරේට කර්මය හැදිච්ච කෙනා එකපාරට දිව්‍ය ලෝකේ යවන්න බෑ. ටිකක් ඉස්සරහට ගන්න. එතකොට නිරේ ආදීනව සිහි කරවලා නිරෙන් හිත නිදහස් කරලා ඔන්න තිරිසන් ලෝකෙට ගන්න කිව්වා. තිරිසන් ලෝකේ ගිනි ගන්නවද පිච්චෙනවද උල් වලින් අරිනවද? නෑ තිරිසන් ලෝකේ ටිකක් හරි යම් කිසි මොනවා හරි ඔය තියෙන දෙයක් කාලා බීලා හරි බයට ඇති ගැනීම තියෙනවා. දුක තියෙනවා. නමුත් අච්චර වේදනාවක් නෑ. ඒ නිසා තිරිසන් ලෝකේ හොඳයි කියලා හිත පිහිටවන්න කිව්වා. නිරේ ආදීනවම හිතන්න කිව්වා. එහෙම කියන්න ආදීනව සිහි කරන්න නිරෙන් හිත නිදහස් වෙලා ඔන්න තිරිසන් අපායේ හිත පිහිටි. අනේ ස්වාමීනි දැන් නම් හරි කිව්වා. හැබැයි බිය තැති ගැනීම දැන් දැනෙනවා. තිරිසන් අපායේ ඉන්න කෙනෙකුට බයයි තැති ගැන්මයි වැඩිපුර දැනෙනවා. ඔය තිරිසන් සත්තුන්ට තියෙනෙත් ඒකනේ. බලන්න තිරිසන් සතෙකුට පුංචි බයක් ඇති වුණා නම් පොඩි සද්දයක් ආවත් මොකද? දුවනවා, ඇකිලෙනවා, හැංගෙනවා. කොයි හරි ගුහාවකට හරි මොකේකට හරි රිංග ගන්න. හැම වෙලෙම බියෙන් තැති ගැන්මෙන් ඉන්නේ. කොයි මොහොතේ තව සතෙකුට මාව ගොදුරක් වෙයි. ඒ බයෙන් ඉන්නේ. එතකොට තිරිසන් අපායට හිත පිහිටියා. දැන් නිරෙන් හිත මිදුණා තිරිසන් ලෝකේ හිත පිහිටියා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා දැන් ඔබ හිතන්න කිව්වා මේ විදියට. දැන් හිතන්න කිව්වා තිරිසන් අපාය කියන්නේ දුක් සහිතයි. දැන් තිරිසන් ලෝකේ ආදීනව හිතලා එතනින් හිත මුදෝගෙන ඊට වඩා මට හොඳයි പ്രേත ලෝකේ කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා මම പ്രേත ලෝකේ ඉන්නම් කියලා එතනින් ටිකක් උඩට හිත පිහිටව ගන්න කියලා. එතකොට නිරයෙන් තිරිසන් අපායට ගත්තා.
එතනින් දැන් හිත පිහිටවන්න හදනවා പ്രേත ලෝකේටයි කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙන්න පුළුවන් නම් අච්චර දුකක් නැහැනේ. දැන් හොඳට විමසලා ටික වෙලාවක් යනකොට ඔන්න තිරිසන් අපායනුත් හිත මිදිලා പ്രേත ලෝකේ හිත පිහිටි. പ്രേත ලෝකේ උපදිනකොට සා පිපාසාව දැනෙන්න ගන්නවා. ප්‍රේතයන්ට වැඩිපුරම තියෙන කුසගින්න පිපාසී. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා දැන් പ്രേත ලෝකේ හිත පිහිටියා. දැන් ඔබ මනුස්ස ලෝකේ අරමුණු කරගෙන හිතන්න කිව්ව මොනවා හරි කරපු පිනක් දහම්. සාරිපුත්ත හාමුදුරන්ට යම් දානි හැන්දක් හරි බෙදුවා නම් ඒකම සිහි කර අර පරණ වැරදි අතහැරලා. එතකොට ඒ වෙලාවේ සීලයක පිහිටෝලා තමන් ඒ වෙලාවේ හරි සීලවන්ත කරලා අර කරපු පින මතු කරන්න අන්න പ്രേත ලෝකෙන් හිත මිදිලා මනුස්ස ලෝකෙ හිත පිහිටියා. ස්වාමීනි දැන් නම් හරිය කියෝ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණය මනුස්ස ලෝකේ කියන්නේ දුක් සහිතයි කියයි. දැන් මැරෙන්න වැටෙනකම් බැරි වුණානේ දෙයක් කරගන්න. ඒ නිසා මනුස්ස ලෝකෙත් ආදීනවම හිතන්න කියනවා. මනුස්ස ලෝකේ දුක් සහිතයි කියලා ආදීනවේ හිතලා ඊට වඩා මට හොඳයි චාතුම් මහරජික දිව්‍ය ලෝකේ කියලා දිව්‍ය ලෝකේ හිත පිහිටවන්න කියලා. දිව්‍ය ලෝකේ නිකන් හිත පිහිටන්නේ නැහැ. දිව්‍ය ලෝකේ හිත පිහිටන්න නම් තමා තුළ තියෙන්න ඕනේ කරුණු පහක්. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. තුනුරුවන්ගේ පැහැදීම හොඳට දියුණු වෙන්න ඕනේ. සීලවන්තකමක් තියෙන්න ඕනේ. දහම් දැනුමක් තියෙන්න ඕනේ. ඊළඟට ත්‍යාග සම්පත්තිය කියන්නේ දම් පින්කම් කරලා පින මතු කරගන්නට ඕනේ. ප්‍රඥාව කියන්නේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගත්ත යම් වැටහීමක් තියෙන්න ඕනේ ධර්මයේ ගැන. ওই කරුණු පහෙන් තමයි සුගතියේ හිත පිහිටන්නේ. එතකොට ඒ කරුණු වැඩෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ බණ කීවා. තුනුරුවන් ගැන සද්ධාව වැඩෙන විදිහට දහම් දෙසුවා. ඒ වෙලාවේ සීලයක පිහිටෙව්. දහම් දැනුම වැඩෙන විදිහට ධර්ම කරුණු ජීවිතය ගැන කියමින් බණ කීවා. කරපු පින්කම් එකින් එක හරි මතක් කරලා එක බලවත් කරේ. මේ කරුණ වල හිත පිහිටනකොට ඔන්න දැන් චාතුම් මහරජික දිව්‍ය ලෝකෙ හිත පිහිටි. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණය දැන් ඔබේ හිත චාතුම් මහරජික දිව්‍ය ලෝකෙ පිහිටි. දැන් හිතන්න කිව්වා ඊටත් වැඩිය සැප සහිතයි තාවතීස දෙව්ලොව. එහෙම එතනින් තාවතීසේ හිත පිහිටි. ඊළඟට යාම, තුසිත, නිම්මාන රති, පරිනිම්මිත වසව. එකින් එක ඉහළට හිත පිහිටවගෙන යනකොට දැන් බණ අහගෙන හිත පිහිටවනකොට විමසනකොට ඒ වෙලාවේ පින මතු වෙලා හිත සමාධිමත් වුණා. ඔන්න බලන්න මරණ මංචකයේ කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳීමේ තියෙන වටිනාකම. මරණාසන්න මොහොතේ අපාය යන්න කර්මයේ හැදිච්ච කෙනාට ධර්මයේ සිහි කරලා ඉහළට අරගෙන ධර්මයේ කියනකොට ඒ තුල විමසනකොට හිත එකඟ වෙලා සමාධියක් ඇති වෙනවා. සමාධිය ඇති වෙච්ච ගමන් හිත පිහිටන්නේ බඹලව. බ්‍රහ්ම ලෝකේ හිත පිහිටියා. එතකොට සාරිපුත්ත හාමුදුරන්ට හිතුණා ඉතින් බ්‍රහ්මයෝ කියන්නේ ජීවත් වෙලා ඉන්නකන් අදහන්නේ කාවද? මහා බ්‍රහ්ම දෙවියන්මනේ. ඒ නිසා ඉතින් බඹලව ඉපදෙන්න කැමතිනේ ආසයිනේ. මහා බ්‍රහ්මයා ළඟට යන්න. ඒ නිසා ධනංජානිතට ওই ටික මදය කියලා හිතුණා. හිතිලා සාරිපුත්ත හාමුදුරුවෝ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන 4 බ්‍රහ්ම විහරණ වඩන්න කියලා භාවනාව සිහි කරලා සාරිපුත්ත හාමුදුරුවෝ වැඩම කරා ආරාමයට. සාරිපුත්ත මහරහතන් වහන්සේ එතනින් එළියට බැහැලා ටික දුරක් යනකොටම මෛත්‍රියේම හිත පිහිටෝලා එහෙම මරණයටපත් වෙලා නිින්දෙන් පිබිදියා වගේ බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. එතකොට මේ බ්‍රහ්ම ලෝකයට ගියේ කොහේ යන්න හිටපු කෙනෙක්ද? අපායට නිරේට කර්මයේ හැරිච්ච කෙනා. මරණ මංචකේ අර අකුසලයේ යටපත් කරගෙන කුසලයක් මතු කරගන්න පුළුවන් වුණා කල්යාණ මිත්‍රයෙක් ළඟ හිටපු නිසා. එතකොට අපිට පේනවා මේ මරණාසන්න කාලේ නිමිති පහළ වෙනවා අකුසල් බලවත් වෙනවා. ඒ නිසා පින්වතුනි බලන්න බුද්ධ දේශනාවේ තියෙනවා නිරේ යන්න නම් කෙනෙකුට කර්මය හැදෙන්න පුළුවන් තරම් කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ ඉදිලා නියත මිත්‍යා දෘෂ්ටිකව අකුසල් කරලා පුළුවන් තරම් පව්කම් කරලා ඒවා බලවත් වුණොත් මරණ මංචකේ මරණාසන්න දිනවල ගිනිදැල් පේන්න පටන් ගන්නවා සමහරුන්. සමහරුන්ට පේනවා තමන් වැදගෙන යනවා, උල් වලින් අනිනවා, කපනවා, කොටනවා, මේවා පේනවා. එහෙමයි ඉන්නවා සමහරු අපිට ඇවිල්ලාම කියනවා. ওই ළඟදි මම රෝද පුටුවක් ගෙනල්ලා පූජා කරා කෙනෙක්. පහුගිය කාලේ මම රෝද පුටු අත්තාරු එකතු කරලා යුද්ධෙන් ආබාධිත වෙච්ච අපි හමුදාවේ අයටත් ගොඩක් බෙදුවා. ඒ වගේම අන්තිමට ඔබ දකින්න ඇති ওই නන්දි කඩාල් කලපුවෙන් හමුදාව බේරගත්ත මිනිස්සු ටික.
ලක්ෂ ගාණක් මිනිස්සු කොටු කරගෙන හිටියේ. මේ මිනිස්සු අතරින් බොහෝ පිරිසක් යුද්ධෙට මැදි වෙලා ඉතින් ආබාධිත වෙච්ච අය හරියට ඉන්නවා. අහිංසක මිනිස්සු. සමහරු ලී දෙබලක් තමයි කකුලට හිර කරගෙන ඉන්නේ. කිහිලි කරුවක් ගන්න සල්ලි නැහැ. ඒ වගේ අන්ත අසරණ වෙච්ච ටයර් කෑල්ලක් තියාගෙන රූට යන මිනිස්සු හරියට ඉන්නේ. ඉතින් මම රෝදපුටු අත්වාරු එකතු කරා හරියට. දවසක් රෝදපුටුවක් අරගෙන ආවා පිරිසක්. ඇවිල්ලා මට දීලා කොල කෑල්ලක් දුන්නා. හාමුදුරනේ තාත්තා නැති වෙලා සති 2යි තාත්තට පිම්පිනිස කියලා. ඉතින් මම මේ කොලේ අරගෙන කියවලා තාත්තට පින් දුන්නා. ඉතින් ලරුව සාදු කියලා පින් අනුමෝදන් කරලා මේ ටික වෙලාවකින් කියනවා අනේ හාමුදුරනේ ඉතින් ඒ වුණාට තාත්තා නම් පින් ගන්න තැනක නැතුව ඇති කිව්වා. මං ඇහුවා ඒ මොකද කියලා. හාමුදුරනේ තාත්තා මැරෙන්න සතියක් විතර තියලා කෑ ගහන්න ගත්තා කිව්වා. අර දොර වහපිය ගින්දර එනවා මාව පිච්චෙනවා ඒ දොර වහපල්ලා කියලා කෑ ගහනවා. දරුවෝ ගිහිලා දොරවල් වහනවා. එතකොට කෑ ගහනවා ඇයි බොල අර පේන්නේ නැද්ද උඹලට ජනෙල් වලින් ගින්දර එනවා ওই ජනෙල් වහපල්ලා මට ඉන්න බෑ මාව පිච්චෙනවා කියලා කෑ ගහනවා. එතකොට ජනෙල් වහනවා. රෑ එල්ලි වෙනකන් නිදාගත්තේ නැහැ කිව්වා කෑ ගැහුවා කිව්වා හූ තිබ්බා කිව්වා මට උල් වලින් අනිනවෝ මාව කපනවෝ උඹලට පේන්නේ නැද්දෝ මාව බේරපියෝ කී කෑ ගහනවා එල්ලි වෙනකන්. බලන්න මේ වගේ කෑ ගහලා තමයි කිව්වා සතියක් විතර කෑ ගහලා කිව්වා මැරුණා. ওই කතාව කියලා මේ දරුවෝ ඒ අය එතන හිටපු ඒ දුවෙක් හිටිය ඇවිල්ලා ඒ දුව කියනවා අනේ හාමුදුරනේ ඇත්තම කියන්න තාත්තා ඉන්නකම් පිනක් කරපු මිනිස්සෙක් නෙමෙයි කිව්වා. ඔන්න චරිතය. ඒ දරුවම ඉතින් විස්තරේ කිව්වා තාත්තා ඉන්නකම් පිනක් කරපු මිනිස්සෙක් නන් නෙමෙයි කිව්වා. හැබැයි අපේ අම්මා නම් තාත්තගෙන් කුටි කකා හරි සීල් ගන්න යනවා බණ අහනවා ධර්මයේ දියුණු කරගත්තා. මොනවා හරි දෙයක් කරගත්තා. එතකොට බලන්න අර චරිතේ දරුවම දන්නවා දැන් ගියේ කොහෙටද කියලා. එතකොට මරණාසන්න කාලේ තමන්ගේ ඊළඟ උපත ගැන නිමිති පෙන්නුවේ නැද්ද අනිත් අයට? කොහෙටද යන්නේ කියලා දන්නවා. දරුවම දන්නවා අපාය ඇති කියලා. එතකොට බලන්න මරණාසන්න වෙනකොට නිමිති පහළ වෙනවා. කොහොමද පෝස්ටරේට වදින්නේ? සද්ගුණවත් උපාසක මහතාට නිවන් සැප ලැබේවා කියන වදින්නේ නේ. එතකොට නිවන් සැප ලැබෙනවද ওই වගේ පව්කාරයන්ට? එතකොට බලන්න පේනවා අපිට කරගත්ත අකුසල් වල විපාක මරණාසන්න කාලෙම ලෝකෙට පේනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා සමහරු ඉන්නවා තිරිසන් ලෝකේ උපදින්න කර්ම හැදෙන අය. ඒ වගේ අයට මරණාසන්න වෙනකොට බියයි තැතිගැන්මයි දැනෙනවා කියන. අර තිරිසන් සත්තුන්ට තියෙන බිය තැතිගැන්ම වැඩිපුර දැනෙනවා කියන මරණාසන්නයි. මම ওই ළඟදී ලෙඩෙක් බලන්න ගියා මුණොත් පෙන්වන්නේ නැහැ. කතා කරන්න බෑ. ගියේ ගමන් ගිහිල්ලා කියනවා අම්මේ මේ හාමුදුරුවෝ ඇවිල්ලා ඈ කියලා එකපාරට රෙද්ද ඔළුවේ ඉඳන් පොරව ගන්න. හොරෙන් ඇස් දෙකෙන් බලනවා ආයි ඔළුවේ ඉඳන් වහ ගන්න. කිසිම කෙනෙක් එක්ක දැන් කතා කරන්න කවුරු හරි එලා කතා කරපු ගමන් උණ්ඩි වෙනවා. ඔළුවේ ඉඳන් පොරව ගන්නවා. බෙඩ් සීට් එකේ නෝයි ඔක්කොගෙම මූණයි ඔළුවයි වහගෙන උණ්ඩි වෙලා අර සත්තු හැංගිනවා වගේ හැංගිනවා. අකුසල් මරණ මංචකේ බලවත් වෙන්නේ. එතකොට බලන්න මරණාසන්න කාලේ තිරිසන් අපායට යන්න කර්ම හැදෙනකොට ඒවැ නිමිති පෙන්නන ආසන්න කාලවල සමහරව. බුදුරජාණන් වහන්සේ කාලෙත් අර සිටුවරෙක් මැරිලා බල්ලෙක් වෙච්ච සිදුවීමක් තියෙනවා දේශනාවේ. එතකොට අපිට ඒ සිටු නිවසේම බල්ලෙක් වෙලා ඉපදුණා. එතකොට പ്രേත අපාය යන්න නම් කර්මය හැදුනේ මරණාසන්න කාලේ අපි හිතමු අකුසලයේ හැදිලා තියෙන මේ പ്രേත ලෝකේ උපදින්න කියලා. പ്രേත ලෝකේ උපදින්න කර්ම හැදෙනකොට പ്രേතයන්ට වැඩිපුර දැනෙන සා පිපාසාව උගුරකට වේලෙනවා කියන. කුසකින්න දැනෙනවා හරියට. මේ වතුර බීවත් උගුරකට වේලෙනවා. සමහර වෙලාවට මිය පරලෝකීය ඥාති പ്രേතයෝ වටේට පේන්න ගන්න. සමහරු කියනවා ඇඳ වටේට ඉන්නවලු පරම්පරාවෙන් මැරිච්ච අය ඇවිල්ලා. අඬ ගහනවලු මෙහෙට වරින් අපි ළඟට වරින් අපි ඉන්න තැනට වරින් කියලා ඥාතින් අඳ ගහනවා. දැන් ඔවා ළමයින්ට පේන්නේ නැහැ. ළමයි බනිනවා ඊට පස්සේ පිස්සු ධම්මේ අපිටත් පේන්නේ නැහැ. පිස්සු කියවන්න එපා කියලා බනිනවා. එතකොට ඒ අය නොදැක්කට වෛද්‍යවරු නොදැක්කට මිසීල අනිත් අය නොදැක්කට මරණාසන්න කෙනාගේ අකුසල් මතුවෙනකොට අකුසල් බලවත් වෙන කෙනාට අර අමනුෂ්‍ය පෙනී ඉන්නවා. පෙනී ඉඳලා අඬ ගහනවා එක්ක යනවා. හරිම පුදුම සිදුවීම් මතුවෙනවා. එතකොට බලන්න මේ ගිය සතිය වගේ
පිරිසක් ඇවිල්ලා මට කියනවා නේ හාමුදුරනේ අපේ අම්මට දැන් අංශභාගය හැදිලා හිටියේ කිව්ව නැකිට ගන්නවත් බෑ ඉතින්. ඉතින් බොහොම මහතයි කිව්ව අම්මා ඉතින් ළමයි අල්ලලා උස්සගෙන තමයි වැසිකිළියකට හරි දෙන්නෙක් ඕන කිව්ව අම්මා උස්සලා එක්කයන්. ඉතින් ඒ නිසා අම්මා උස්සලා වෙනම රෝද පුටුවක තියාගෙන හරි එහෙමත් අපි බොහොම අමාරුවෙන් තමයි කිව්ව අම්මව උස්සලා වාඩි කරවන්නේ. ඉතින් නැකිට ගන්න අමාරුයි. ඉතින් මේ අම්මා දැන් මේ අවුරුදු 88ක්ද කොහෙද. මෙන්න දවසක් රෑ 1ට 2ට විතර ඇහෙනවලු මේ තේ හදනවා ටක ටක ගාලා කුස්සියේ. බැලුව බලනකොට අම්මා නැහැ. නිදාගත්ත තැන නැහැ. දැන් ළමයින්ටත් පුදුමයි කොහොමද අම්මා ගියේ කවුද එක්ක ගියේ. ගියාලු කුස්සියට යනකොට මෙන්න තේ හදනවලු හිටගෙන. ඊට පස්සේ මේ ඇහුවලු අම්මේ ඔය මොකද කාටද මේ වෙලාවේ කොහොමද ආවේ කියලා. ඇයි බං අර ඇවිල්ලා ඉන්නේ අර සිරිසේන බාප්පා ඇවිල්ලා ඉන්නවා. අර පුංචි සීයා ඇවිල්ලා ඉන්නවා. අර එහා ගෙදර බාප්පා ඇවිල්ලා ඉන්නවා කිය නං ගානක් කීවලු මේ 10කක ඔක්කොම මැරිච්චෙව්. උන්ට තේ හදන්නේ මේ. රෑ ගිහිල්ලා තේ හදනවා. ඔක්කොම පරම්පරාගත අහල පහල මැරිච්ච අයලු. ඉතින් අම්මා කොහොමද ආවේ කියලා ඇහුවා. ඇයි බං අපේ බාප්පානේ එක්කරගෙන ආවේ. බලපන් බාප්පා මැරිලා තියෙන ඊට අවුරුදු 25කට විතර කලින්. බාප්පා තමයි රෑ එක්ක ඇවිල්ලා තියෙන්නේ කුස්සියට තේ හදලා දෙන්න කියලා. එතකොට බලන්න මරණාසන්න වෙනකොට දරුණු අමනුෂ්‍ය කොටු කරනවා. බුද්ධ දේශනාවේ තියෙනවා අංගුත්තර නිකායේ තියෙනවා තික මේ අනාගත බය කියලා සූත්‍රයක්. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි අනාගතය ගැන බියක් උපදවන්න කියලා. කොයි මොහොතේ මාව දරුණු අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙයිද දන්නේ. ඊට පෙර මම අප්‍රමාදීව ධර්මයේ දියුණු කරලා ධර්මයේම අවබෝධ කරගෙන සසර දුකින් මිදෙනවා කියලා වීරිය වඩන්න කියලා. එතකොට බලන්න ධර්මාවබෝධයට වීරිය වඩන්න කියනවා කොයි මොහොතේ මාව අමනුෂ්‍යයෙක් ගොදුරු කරගනිත් දන්නේ. මේ අකුසල් කර කර කෙලෙස් බලවත් කර කර මම මේ ඉදීම තුල මොන වෙලාවෙ හරි මට අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙන්න පුළුවන්. ඊට පෙර මම වීරිය වඩලා ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මයේ හැසිරීලා සසර දුකෙන් මිදෙනවා කියලා අප්‍රමාදී වෙන්න කියලා. අන්න එතකොට අපිට පේනවා අකුසල් කරන කෙනාට මරණ මංචකේ අකුසලයේ බලවත් වුණොත් අපායි නිමිති ජීවත් වෙලා ඉන්න කාලවලම පේන්න ගන්න. හැබැයි ඕකේ අනිත් පැත්ත පින් කරන කෙනාට හොඳට ජීවත් වෙලා ඉන්න කාලේ සද්ධාව දියුණු කරගත්ත. සිල් රැකපු, බණ අහපු, භාවනා කරපු, ධර්මයේ දියුණු කරගත්ත කෙනාට මරණාසන්න කාලේ දෙවියන් පේනවා. දිව්‍ය රත පේනවා. දිව්‍ය විමාන පේනවා. දැන් ওই දුටුගැමුණු රජුරුව මරණාසන්න වෙච්ච වෙලාවේ දිව්‍ය රත 6ක් අහසේ පෙනී ඉඳලා අඬ ගැහුවා කියනවනේ. රජුරුව ඉන්න අපේ දිව්‍ය ලෝකෙට ඉන්න අපේ දිව්‍ය ලෝකෙට කියලා දෙවියන් කතා කරා. ඔය වගේම තියෙනවා සවැත් නුවර ධම්මික සිටුවරයා මරණාසන්න වෙච්ච වෙලාවේ දිව්‍ය රත 6කින් දෙවියන් ඇවිල්ලා අඬ ගැහුවා කියන. එන්න සිටුතුමා අපි ළඟට, එන්න අපි ළඟට, එන්න අපේ දිව්‍ය ලෝකෙට කියලා දෙවියන් අඬ ගහනවා. එතකොට බලන්න පින් කරගත්ත කෙනා මරණාසන්න වෙනකොට දෙවියන් පේනවා. දිව්‍ය රත පේනවා. දිව්‍ය විමාන තමන්ට සුගති අරමුණු වෙනවා. තමන් කරපු පින බලවත් වෙන්න පින මතු වෙනකොට සුගති අරමුණු වෙනවා. අකුසල් කරලා අකුසල් බලවත් වුණොත් මරණ මංචකේ අරමුණු වෙන්නේ අපායේ. එක්ක නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ අරමුණු වෙන්න අපායේ නිමිති පහළ වෙනවා මරණාසන්න කාලේ. අන්න ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්නට ඕන. අප්‍රමාදීව ධර්මාවබෝධයේ පිණිස ගුණ ධර්ම වඩා ගන්නට. ඒ පිණිස අවශ්‍ය කරන අපිට සුගතියක යන්න නම් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඔය දේශනාවේ මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ නාදිකා කියලා ගමක් පසු කරගෙන වැඩම කරා. නාදිකා ගම කියලා කියන්නේ ස්වභාවික විපතකින් විනාශයට පත්වෙච්ච ගම. ඊට අවුරුදු ගණනාවකට පෙර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එක්ක ওই ගම හරහා වඩිනකොට ඒ ගමේ තෙරුවන් සරණ ගිය බොහෝ පිරිසක් බණ අහලා ධර්මය අවබෝධ කරගත්ත මිනිස්සු හිටියා. හැබැයි අවුරුදු ගණනාවකට පස්සේ මේ ගම හරහා බුදුරජාණන් වහන්සේ ආයෙමත් මේ ගමෙන් වඩිනකොට ඒ ගමම ස්වභාවික විපතකින් විනාශ වෙනවා. මේක මොන වගේ විපතක්ද කියලා දේශනාවේ නෑ විපතක්. එතකොට ලැබුගින්නක්ද භූමිකම්පාවක්ද නායෑමක්ද වසංගතයක්ද මොකද්ද කියලා දේශනාවේ නෑ. විපතකින් ගමම විනාශයක්. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මේ නාදිකා ගමේදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ගමේ හිටියා මේ වගේ නම් ඇති උපාසකවරු හිටියා. ඒ අයත් මේ විපතෙන් මැරිලා. කොහෙද ඉපදුනේ කියලා ඇහුවා.
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වගේ උපාසිකාව හිටියේ. ඒ අයත් මැරිලා. ඒ අය කොහෙද ඉපදුනේ? ඒ විතරක් නෙමේ මේ ගමේ මේ වගේ භික්ෂූන් වහන්සේලා වැඩ හිටියා ආරාමවල. මේ ගමේ හිටියා මේ වගේ නන්දා චාලා මේ වගේ නම් ගණනාවක් කියලා කියනවා භික්ෂුණීන් වහන්සේලා හිටියා. ඒ හැමෝම මැරිලා. ඒ අය කොහෙද ඉපදුනේ? දැන් හිතන්න සුනාමියක් එනවා. සුනාමියක් ආවොත් ලොකු විශාල සුනාමියක් සිල්වතාගේ ගේ බේරිලා දුස්සීලයාගේ ගෙට විතරද වතුර පාර වදින්නේ? එහෙම එකක් නැහැනේ. ඒ ප්‍රදේශයේ හිටියොත් පෙර පිනක් තියෙන කෙනා කලින් මොනවා හරි මග හැරලා බේරෙන්න පුළුවන්. මොනවා හරි ජීවත් වෙන්න පින තියෙනවා. හැබැයි සමහර ස්වභාවික විපත් වලින් සිල්වත්ද ගුණවත්ද ධර්මයේ හැසිරෙනවද නැද්ද කියන එකක් නැහැ. ඒ ප්‍රදේශයේ ඉන්න හැමෝම විපතට ගොදුරු වෙනවා. එතකොට මේ නාදිකා ගමේ හිටපු සාමාන්‍ය මිනිස්සු වගේම ධර්මාවබෝධයක් ලැබපු අයයි සිල්වත් ගුණවත් අයයි භික්ෂුන් වහන්සේලා හැමෝම විපතෙන් මැරුණා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා ආනන්ද මේ ගමේ 500කට වැඩි කීව සෝවාන් වෙච්ච අය. ඒ හැමෝම මේ විපතෙන් මරණයටපත් වෙලා දිව්‍ය ලෝකවල ඉපදුනා කියලා. මේ ගමේ සකදාගාමි වෙච්ච අය 90කට වැඩි කී. ඒ අයත් ධර්මාවබෝධය ලබාගෙන සුගතිය ඉපදිලා කී. අනාගාමි වෙච්ච අය 50ක් විතර මේ ගමේ වැඩ හිටියා කියලා ජීවත් වුණා. ඒ අය දැන් සුද්ධාවාස බඹලෝ ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා කියලා බුදුරජාන් වහන්සේ වදාළ ආනන්ද ඔබ ඔය කියපු ස්වාමින් වහන්සේලා අතරින් ඇතැම්මයි රහත් වෙච්ච අය මේ විපතෙන් පිරිනිවන් පෑවා කියලා. භික්ෂුණීන් වහන්සේලා අතරින් රහත් වෙච්ච අය පිරිනිවන් පෑවා. ඔහොම කියලා කියනවා ආනන්ද මේ ගමේ හිටපු මිනිස්සු අතරේ යම් කෙනෙකුට තුනුරුවන් ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් අවබෝධයකින් දියුණු කරගෙන සීලාදී ගුණධර්ම රැකගෙන හිටපු පිරිසක් හිටියා නම් ඒ සියලු දෙනා සබ්බේතේ සග්ගපරායන සුගතිය ඉපදුනා කියලා. එතකොට අන්න ධර්මයේ දියුණු කරපු අයට ගැන විතරයි ඒ අය සුගතිය ඉපදෙන්නේ. ඔන්න ස්වභාවික විපතක් ඇති වෙනකොට ධර්මයේ දියුණු කරන අය සුගතියට යනවා. ඉතින් ওই වගේ එක එක්කෙනා ගැන අහනකොට බුදුරජාන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් එතනදි කරා. බුදුරජාන් වහන්සේ වදාළ ආනන්ද මැරෙන අය කොහෙද ඉපදුනේ අසවලා කොහෙද ගියේ අරයා කොහෙද ගියේ කියලා මේ එක එක්කෙනා ගැන හැම වෙලාවෙම බුදුරජාන් වහන්සේගෙන් විමසලා තථාගතයන් වහන්සේ වෙහෙසවන්න එපා කිව්වා. ඇයි බුදු නුවණින් බලන්න එපා හැම වෙලේම දැන් යා කොතනටද ගියේ අරයා කොතනද ඉන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වෙහෙසවන්න එපා කිව්වා. ආනන්ද තමන්ටම තමන් ගැන බලාගන්න දහම් කණ්ණාඩියක් ගැන දේශනාවක් කරන්නම් කිව්වා. දහම් කැඩපතක් ගැන දැන් ඔබට දේශනා කරනවා කියලා එතනදී බුදුරජාන් වහන්සේ ධර්ම දේශනාවක් කරා. ඒ දේශනාවේ තියෙන්නේ තමන්ටම තමන් උපදින තැන බලාගන්න පුළුවන් දහම් කණ්ණාඩියක්. දැන් අපි කණ්ණාඩිය ළඟට යන්නේ මොකටද? අපි දිහා බලාගන්නනේ කණ්ණාඩිය ඉස්සරහට යන්නේ තමන් දිහා බලන්න. දැන් කියන්න නිකන් විමසලා දැන් අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්නේ කවුරු දිහාද? තමන් දිහා නෙමෙයි කණ්ණාඩිය දිහා. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්න ඕනේ කණ්ණාඩිය දිහා. එතකොට කණ්ණාඩියෙන් තමන්ව පේනවා. එහෙමනේ බලන්නේ. අන්න ඒ වගේ දහම් කණ්ණාඩියෙන් තමන් දිහා බලන කෙනා බලන්න ඕනේ ධර්මයෙන් තමන් ඉන්න තැන කොතනද කියලා බලන්න කියලා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ආනන්ද යම් කිසි කෙනෙක් තුල තුනුරුවන් ගැන සද්ධාව දියුණු නම් දහම් කණ්ණාඩියෙන් බලන්න කිව්ව සද්ධාව දියුණු කෙනා කොහේ යන කෙනෙක්ද? ඒ කාන්තෙන් සුගතිය. තමා තුල සද්ධාව විතරක් නෙමෙයි සීලය, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව මේ කරුණු පහ තමන් තුල තියනවාද කියලා බලන්න කිව්වා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒවා තියෙනවා නම් දහම් කණ්ණාඩිය ඔස්සේ තමන් ඉන්න තැන බලා ගන්න කිව්වා. දහම් කණ්ණාඩියෙන් බලනකොට පේනවා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා තියෙන කෙනා ඒකාන්තයෙන් සුගතිය යනවා. එහෙමනම් මා තුල සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා තියෙනවා. මමත් සුගතිය යන කෙනෙක්. මම දැන් මැරුණා සුගතියමයි කියලා දහම් කණ්ණාඩියෙන් තමන් දිහා බලලා තමන් ගැන ස්ථීර විශ්වාසයකට එනවා. මම ඒකාන්තයෙන්ම සුගතියමයි කියන විශ්වාසය ඇති වෙනවා. අන්න ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඒකාන්තයෙන් සුගතිය උපදින්න නම් සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ඇති කරගන්න. එහෙමනම් මේ පින්වත් හැම දිනාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. අපේ ජීවිත දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණයට ලං වෙනවා.
කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටික යයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. මේ මරණය නැමැති අනතුර ඉදිරියේ මමත් අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මයේම අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න.